සාදු සාදු නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ අදින් ආරම්භ වෙන ඇසළ මාසේ ඔබ හැමට විශාල භාග්‍යයක්. ඒ තමා කල්ප කාලාන්තරයකින් පහළ වෙන බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයේ ඒ උතුම් තුනුරුවන ගැන කියවෙන සූවිසි මහා බුදුගුණ ඔබට අහන්ට ලැබෙනවා. සවන්පත් ලැබුණු මනුස්සයාට ඒ සවන්පත් වලින් අහන්ට තියෙන උත්තරීතරම යම් වචනයක් ඇද්ද? ඒ තමා බුද්ධ කියන වචනේ. ඉතින් ඔබ වගේම අපිත් වාසනාවන්ත වුණා. කල්යාණ මිත්‍ර ඇසුරු නිසා, උතුම් සත්පුරුෂයන් වහන්සේලාගේ ඇසුරු නිසා ඒ බුදුරජාණන් වහන්සේ ගැන ඔබට කියන්නට, අපේ හිත පහදවාගෙන ඔබට ඔබගේ හිත පහදින අයුරින් අපිට ශක්ති ප්‍රබණින් කියන්නට අපි වාසනාවන්ත වුණා. ඔබ වාසනාවන්තයි. මේවන් වූ කාලවකවානුවක, බොහෝ දුෂ්කර කාලවකවානුවක, මරණයේ අභියස ගත කරන මේ කාලවකවානුවේ ලෝකයේ පහළ වුණු දුර්ලභ මනුෂ්‍ය රත්නය පිළිබඳව අහලා සිත පහදවා ගන්නට. ඉතින් ඔබට ඒ සිත පහදවා ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේගේ ගුණ, මේ මහා සූවිසි ගුණ පිළිබඳව කියා දෙන්න කියලා, ලෝකෙටම හඬගාලා කියන්ට කියලා දායකත්වය දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි පින්වත් දිමුත් නවරත්න මහත්මයා සහ ඉශානි නවරත්න මහත්මිය විසින්. බුදුගුණ කියනවා වගේම බුදුගුණ අහන්ට සැලැස්වීමත් බොහෝ ආනිසංසයි. බුදුරජාණන් වහන්සේ වදාළේ කිච්චෝ මනුස්ස පටිලාභෝ, කිච්චෝ මනුස්ස පටිලාභෝ කිච්චම් මච්චාන ජීවිතා. මේ මනුස්ස ජීවිතේ හරි දුර්ලභයි කියනවා. කිච්චම් මච්චාන ජීවිතා, දුකසේ කියනවා මේ මනුස්ස ජීවිතය අපි ලබන්නේ. කිච්චං සද්ධම්ම ශ්‍රවණං, ශ්‍රී සද්ධර්මය අහන්ට ලැබීමත් ඒ වගේම අතිශයම දුර්ලභයි කියනවා. කිච්චෝ බුද්ධානං උපාදෝ, බුදුවරුන්ගේ උපත ඒසා දුර්ලභයි කියනවා. ඒසා දුර්ලභ බුදුරජාණන් වහන්සේ නමකගේ බුද්ධ ගුණ ඔබට අහන්ට ලැබෙනවා. දුකසේ ලැබුණු මේ මනුස්ස ජීවිතේ දුකසේ උරුම කරගත්තු, බොහෝ දුක් විඳලා මේ සංසාරේ අයිති කරගත්තු මේ මනුස්ස ජීවිතය තුළ අපිට බුදු ගුණ අහන්ට ලැබෙනවා කියන කාරණාව අතිශයින්ම භාග්‍යවන්තයි. ඉතින් ඒ සඳහා ඔබට උපකාර කළ මේ පින්වතුන් මහ විශාල පුණ්‍ය ධර්මයන් රැස් කරනවා බුදුරජාණන් වහන්සේ ගැන අහන්ට සලස්වලා. ඒ නිසා අපිට ශක්ති පමණින් අපි අදහස් කළා ඔබට බුදුරජාණන් වහන්සේ ගැන
සිත් පහන් වෙන අයුරින් කියන්න. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඕන මේ ශ්‍රවණය කරන ධර්මයේ තුලින් බුද්ධානුස්සතියම සිහි කරන්න. මොකද ධර්මයේ සඳහන් වෙන්නේ මිලිඳු රජතුමා නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා හරි ලස්සන කාරණාවක්. ස්වාමීනි නාගසේනයන් වහන්සේ යමෙක් වසර 100ක් අකුසල් කරනවාද එහෙත් මරණාසන්න කාලයේදී එක බුදු ගුණයක් සිහි කරයි නම් ඔහු දෙවියන් අතර උපදින්නේ කියලා ඔබ වහන්සේලා ප්‍රකාශ කරනවා. මොකද්ද කියන්නේ? අවුරුදු 100ක් අකුසල් කරලා හැබැයි මරණාසන්න කාලේ මෙයා එක බුදු ගුණයක් සිහි කරනවා. ඔබ වහන්සේලා මේ විදිහට ප්‍රකාශ කරනවා කියනවා. මේ කාරණා රජතුමා කියනවා මේ කාරණා මම විශ්වාස කරන්නේ නැහැ කියනවා. ඒ වගේම එක්වරක් ප්‍රාණඝාතයේ හේතුවෙන් නිරේ උපදිනවා කියලාත් ඔබ වහන්සේලා කියනවා. ওই කාරණාවත් මම විශ්වාස කරන්නේ නැහැ කියනවා. මේ කරුණ පහදලා දෙන්න කියලා මිලිඳු රජතුමා නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා මහරජාණෙනි මේ ගැන කුමක්ද සිතන්නේ කියලා අහනවා. කුඩා ගලක් පවා නැවක තබන්නේ නැතුව ජලේ පා කරන්න පුළුවන්ද කියලා අහනවා. පොඩි ගල් කැබැල්ලක්වත් නිකන් වතුරේ පා කරන්න බෑ. ඒක නැවක තියන්න ඕනේ. නොහැකි ස්වාමිනී කියනවා. මහරජාණෙනි කරත්තයක ප්‍රමාණයේ ගල් 100ක් වුණත් නැවක තැබුවොත් ඒ ජලේ පා වෙනව නේද කියලා අහනවා. එහෙමයි ස්වාමිනී කියනවා. මහරජාණෙනි නෞකාව යම්සේද කුසල කර්මයන් දත යුත්තේද ඒ අයුරින් කියනවා. කොයිතරම් අකුසල් කර කර හිටියත් යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරනවාද එයා හරියට අර නැවට නැග්ගා වගේ කියනවා. අකුසල් මොන තරම් කර කර හිටපු කෙනෙක් වුණත් එයා බුදුගුණ සිහි කරනවා නම් අර නැවට නැග්ගා වගේ. ඒ නිසා අකුසල් යම්තාක් අකුසල් කරපු කෙනෙක් ඇද්ද ඒ සියල්ලෝම සිහි කළ යුත්තේ බුදුරජාණන් වහන්සේගේ ගුණමයි. අකුසල් නොකරන යම් කෙනෙක් ඇද්ද ඒ අයතෝද සිහිපත් කළ යුත්තේ බුදුරජාණන් වහන්සේගේ ගුණමයි. නැවක බර වැඩි වෙද්දී නැවේ ගමන හිමි. නමුත් නැව හිමින් හිමින් හෝ ගමනාන්තේ කරා යනවා. නැවේ බර අඩු නම් නැවේ වේගය ඉක්මන් වෙනවා. ගමනාන්තයට ඉක්මනින්ම ලං වෙන්න පුළුවන්. යම් කෙනෙක් බොහෝ අකුසල් කරලා තිබ්බත් එයා මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරමින් මේ තිසරණ සරණ යනවා නම් ඒ නැව හිමින් හිමින් නමුත් ගමනාන්තේ කරා යනවා. යම් කෙනෙක් බොහෝ අකුසල් කොට නැතත් එයා බුදුරජුන්ගේ ගුණ සිහි කරන්නේ නම් එයා වේගයෙන් ඒ ගමනාන්තේ කරා යනවා. ඒ නිසා පින්වත්නි බුදු ගුණ සිහි කරනවා කියන කාරණාව අතිශයින්ම දුර්ලභ දෙයක් මේ මනුෂ්‍ය ජීවිතයක් ලැබුණු කෙනෙකුට. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සිහි කරනවා වගේම බුදුරජාණන් වහන්සේගේ ගුණ කියන එකත් ලේසි දෙයක් නෙමෙයි. ඒ නිසා අපිට ශක්ති පමණි අපිට පුළුවන් ආකාරයකට ඔබේ සිත පහන් වෙන අයුරින් කියා දෙන්නයි අපි අදහස් කළේ. බුදුරජාණන් වහන්සේ වදාලා මොකද මේ සෝවිසි මහා ගුණයන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් තිසරණ සරණ ගිය ශ්‍රාවකෙක් මනාවකට දැනගෙන සිටිය යුතු ගුණයන්. මනාවකට තිසරණ සරණ ගියා නම් එයා අනිවාර්යෙන් මේ සෝවිසි බුදු ගුණ ගැන දැනගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් එයා නාමික බෞද්ධයෙක්. මේ මහා සෝවිසි බුදු ගුණවල කියවෙනවා මේ සෝවිසි ගුණයන් වලින් කියවෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රත්නයේ ඒ නවහරාදී බුදු ගුණ ගැන. ඊළඟට මේ බුදුරජාණන් වහන්සේගේ ස්වාකාත ධර්මයේ ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල පවතින ධර්මයේ ස්වාකාතාදී ගුණයන්ගෙන් යුක්ත ධර්මයේ ගුණ 6ක් ගැන කියවෙනවා. ඊළඟට මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ විරාගී ධර්මයේ ශ්‍රවණය කොට මේ සසරෙන් ඊතරට වැඩි ශ්‍රාවක සංඝරත්නයේ ගුණ 9ක් පිළිබඳව කියනවා. මේ ගුණ ටික එකතු වෙද්දී මේ සියල්ලටම කියනවා සෝවිසි මහා ගුණ කියලා. යමෙක් තිසරණ සරණ මනාකොට ගිහින් කියලා ඉන්නවා නම් ආන් ඒ කෙනා
මේ සූවිසි ගුණ පිළිබඳව මනාකොට දැනගෙන ඉන්න ඕන. ඒ වගේම තමයි මනාකොට සිහිපත් කරන්න ඕන. යමෙකුට මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් අන්තරාවෙන් නිදහස් වෙන්න අවශ්‍ය නම් එයා සිත පහදාගත යුත්තේ මේ උතුම් තිසරණය කෙරෙහිමයි. බුදුරජාණන් වහන්සේ වදාලා මිනිස්යෝ බියතැති ගැනීමට පත් වුණාට පස්සේ ගස්ගල් සරණ යනවා. විශාල කඳු සරණ යනවා. විශාල රූක්ෂයන් සරණ යනවා. හැබැයි එහෙම සරණ ගියා කියලා ඒ අයගේ බයෙන් නිදහස් වීමක් නෑ. හැබැයි යම් කෙනෙක් මනාකොට තිසරණ සරණේද බුදුරජාණන් වහන්සේ වදාලා ඒතං සරණං කේම මේක තමා කියනවා බිය නැති සරණ. ඒතං සරණ මුත්තම ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චතු. යමෙක් බුදුරජාණන් වහන්සේගේ මේ බුදුරජාණන් වහන්සේ සරණ යනවාද, ධර්මයේ සරණ යනවාද, ශ්‍රාවක සංඝයා සරණ යනවාද, මේක තමා කියනවා බිය නැති සරණ. නියම සරණ මේකයි කියනවා. අනිත් කිසි දෙයකින් මේ තියෙන බිය තැති ගැනීම දුරු කරන්න බැහැ. නිසා භාග්‍යතුන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඔබේ සිතට බියක් තැති ගැනීමක් ලොමු දහ ගැනීමක් ඇති වුණොත් බුදුරජාණන් වහන්සේ සිහි කරන්න. එතකොට මේ බිය තැති ගැනීම පහ වෙලා යනවා කියනවා. ඒ නිසා මේ වර්තමාන යුගයේ පවතින්නේ බිය තැති ගැනීම සහිත කාලයක්. ඒ නිසා ඔබ නිවසේ සිට හෝ සේවා කටයුතු කරන සැන සිට හෝ ඔබ කළ යුත්තා ඒ තමා බුදුරජාණන් වහන්සේ සිහි කරන්න. එතකොට මේ හිතේ යම් බියක් ඇද්ද, තැති ගැනීමක් ඇද්ද, ලොමු දහ ගැනීමක් ඇද්ද, ඒ සියල්ල පහ වෙනවා. බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයේ ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේ වදාළේ නිසා මේ බුදු ගුණ කියනවා කියන කාරණේ ලේසි පහසු දෙයක් නෙමෙයි. උන්වහන්සේ වදාලා බුද්ධෝපි බුද්ධස්ස බණීය වන්නා. බුදුරජාණන් වහන්සේ නමක් විසින් බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ කියනවා. කප්පම්පිචේ අඤ්ඤම භාසමානෝ. කල්පයක් පුරාටම ගුණ කියනවා, වෙන කිසිම ධර්මයක් කියන්නේ නැතුව බුදු ගුණ විතරක්ම කියනවා. කීයේත කප්පෝ චිරදීගමන්තරේ. හැබැයි ඒ කල්පයක් පුරාවටම බුදුරජාණන් වහන්සේ නමක් වෙන කිසිම ධර්මයක් කියන්නේ නැතුව බුදු ගුණම කියාගෙන ගියත් කල්පය අවසන් වෙනවා කියන අර දීර්ඝ කල්පය අවසන් වෙලා යනවා කියනවා. නමුත් වන්නෝන කීයේත තථාගතස්ස බුදුරජාණන් වහන්සේලාගේ ගුණ නම් අවසන් වෙන්නේ නැහැ කියනවා. බුදු මුවින් වදාළ ඒ කාරණාව බලද්දී අපි කෙසේනම් බුදු ගුණ කියා අවසන් කරන්නද? ඒ නිසා අපිට ශක්ති පමණි ඔබට කියනවා. අටුවාවේ සඳහන් වෙනවා පින්වත්නි, සාමාන්‍ය පුද්ගලයෙක් බුදු ගුණ දන්නා ප්‍රමාණයට වඩා, බුදු ගුණ පිළිබඳව තියෙන දැනුමට වඩා සෝතාපන්න ශ්‍රාවකයෙක්ගේ දැනුම විශාලයි කියනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ පිළිබඳව දන්නාකම සෝතාපන්න ශ්‍රාවකයෝ 100කට 1000කට වඩා වැඩි ප්‍රමාණයක්. සෝතාපන්න ශ්‍රාවකයෝ 100ක් 1000ක් දන්න බුදුගුණ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් එක් සකදාගාමි ශ්‍රාවකයෙක් දන්නවා කියනවා. බුදුගුණ පිළිබඳව අවබෝධය සකදාගාමි ශ්‍රාවකයෙකුට වැඩි කියනවා. සකදාගාමි ශ්‍රාවකයෝ 100කට 1000කට වඩා 100ක් 1000ක් දන්න බුදුගුණ ප්‍රමාණයට වඩා වැඩි බුදුගුණ ප්‍රමාණයක් අනාගාමි ශ්‍රාවකයෙක් දන්නවා කියනවා. අනාගාමි ශ්‍රාවකයෝ 100කට 1000කට දන්න 100ක් 1000ක් දන්න ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් එක රහතන් වහන්සේ නමක් බුදුගුණ දන්නවා කියනවා. ඒ රහතන් වහන්සේ දැනගන්නා වූ බුදුගුණ ප්‍රමාණය ඒසා විශාලයි කියනවා. රහතන් වහන්සේලා අතරිනුත් මහා ශ්‍රාවකයන් වහන්සේලා දන්නා වූ බුදුගුණ කඳ එක් රහතන් වහන්සේ නමක් දන්න බුදුගුණ කඳට වඩා මහා විශාලයි කියනවා. ඒ මහා ශ්‍රාවකයන් ගිනුත් මෙන්න මේ ශ්‍රාවකයන් වහන්සේලා 4 නම ඒ සියලු ශ්‍රාවකයන් අභිභවා බුදුගුණ දන්නවා. ඒ තමා මහා කස්සප මහරහතන් වහන්සේ, මහා කොට්ටිත මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ, මහා කච්චාන මහරහතන් වහන්සේ ආදී උතුම් මහරහතන් වහන්සේලා අර සියලු මහා ශ්‍රාවකයන් දන්න බුදුගුණ කඳට වඩා වැඩි බුදුගුණ ප්‍රමාණයක් දන්නවා කියනවා.
මේ බලන්න යන පිළිවෙල ඒ එපමණක් නොයි කියනවා. ඒ මහා ශ්‍රාවකීන් දන්න ඒ මහා ශ්‍රාවකයන් වහන්සේලා 4 දන්න බුදුගුණ කන්දට වඩා වැඩි බුදුගුණ ඥානයක් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමට තියෙනවා කියනවා. කොටින්ම කියනවා නම් පසේ බුදු මේ සක්වල මේ දසදහසක් මේ ලෝක සක්වලම මුළු සක්වලම එකම ධර්ම මණ්ඩපයක් විදිහට පත් කරලා පසේ බුදුරජාණන් වහන්සේලා සිවුරු පොටින් සිවුරු පොට ගෑවෙන ප්‍රමාණයට මුළු සක්වලියම වහලා ඉඳ ගන්නවා කියනවා. මුළු සක්වලියම පසේ බුදුරජාණන් වහන්සේලාගෙන් පිරීලා. ඒ පසේ බුදුරජාණන් වහන්සේලා වාඩි වෙලා යම් මොහොතක බුදුගුණ සිහිපත් කරනවාද? ඒ සිහිපත් කරන බුදුගුණ ප්‍රමාණයට වඩා බුදුගුණ ප්‍රමාණයක් එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් දන්නවා කියනවා. ඒසා බුදුගුණ බුදුරජාණන් වහන්සේගේ තියෙනවා. ඒ නිසා අපිට බුදුගුණ මෙපමණයි කියලා ප්‍රමාණ කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ ගැන අපිට ලස්සනට මේ බුදුගුණ පිළිබඳව නොයේකුත් දේශනා අනුසාරයෙන් දැනගන්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ ඔය අතීත කතාවක් තියෙනවා. මොකද්ද ඔබ අහලා තියෙනවද මම දන්නේ නැහැ. ධර්මාශෝක රජතුමාට හිටියා මේක අප්‍රකට කතාවක්. ධර්මාශෝක රජතුමාට හිටියා කියනවා කුණාල කියලා තව එක පුතෙක්. මේ පුතා හරිම ලස්සනයි. ඒ වගේම මේ පුතාගේ ඇස් විශාල වශයෙන්ම ලස්සන මේ ඇස් දෙක කියනවා. ඒ නිසා ධර්මාශෝක රජතුමා වෙන දේශයකට ගිය වෙලාවේ ඒ කුණාල කුමාරයාට ධර්මාශෝක රජතුමාගේ පසුකාලීන බිසවුන් වහන්සේ අයුතු යෝජනාවක් ගෙනවා කියනවා. ඉතින් මේ අයුතු යෝජනාව නිසා මේ කුණාල කුමාරයා මොනවා වුණත් මේ පුංචි අම්මනේ. ඒ නිසා මෙයා මේකට කැමතිුන්නේ නැහැ. මෙයා විවාහ වෙලත් හිටියේ. ඒ නිසා මොකද කරේ වෙන දේශයකට මේ පැනලා ගියා. දැන් රජතුමා මාලිගාවට එනකොට කුමාරයා පේන්නේ නැහැ. හැබැයි බිසවුන් වහන්සේ විශාල වශයෙන් වෛර බැඳගෙන හිටියා මේ කුමාරයා කරපු දෙයට. ඒ නිසා බිසවුන් වහන්සේ මොකද කළේ? රජතුමා නිදාගෙන ඉන්න වෙලාවක ලාකඩ යොදපු ලියුමක් ලිව්වා, සන්නසක් ලිව්වා මේ රාජ ආඥාවෙන් කුණාල කුමාරයාගේ ඇස් දෙක අන්ධ කරන්න කියලා. මේක ලියලා ලෑස්ති කරගෙන හිටියා. රජතුමාට නිින්ද ගිය වෙලාවේ රජතුමාගේ මුවින් ඒ රජතුමාගේ දත් වලින් රාජ සංඥාව ගත්තා. ආඥාව අරගත්තා. අරගෙන ඇමතිවරු අත මේ පණිවිඩය යවුවා. ඇමතිවරු මේ සන්නස අරගෙන කුණාල කුමාරයා මුණ ගැහිට ගියා. නමුත් ඇමතිවරුන්ට තියෙන ඇමතිවරුන්ගේ හිතේ කුණාල කුමාරයාට තියෙන ආදරය නිසා මේ කාරණාව කරන්න බෑ. ඇමතිවරු කියා හිටියා කුමාරයාණනි රාජ ආඥාවක් තියෙනවා. හැබැයි අපිට කරන්න බෑ. කුණාල කුමාරයා කියනවා කියන්න කිව්වා. කමන්නේ කියන්න කිව්වා. ඇමතිවරු කීවෙම නෑ. කුමාරයා රාජ සන්නස අරගෙන බැලුවා. රාජ සන්නසේ තියෙනවා කුමාරයාගේ ඇස් දෙක අන්ධ කරන්න ඕනි. කුමාරයා ඇමතිවරුන්ටම කිව්වා යකට කූරු අරගෙන ඇස් දෙකට අනින්න කියලා. ඇමතිවරුන්ට ඒක කරන්න බෑ. කුමාරයා මොකද කළේ? තමන්ම යකට කූරු දෙකක් අරගෙන තමන්ගේ ඇස් දෙකට ඇනගත්තා. ඇස් දෙක අන්ධ වුණා. ඇස් අන්ධ වෙච්ච කුමාරයා ඒ නගරින් පිටත් වෙලා හිමින් හිමින් තමන්ගේ බිරිඳත් එක්ක කුමාරි රජතුමා ඉන්න නගරයටම ආපහු ආවා. ඇවිල්ලා අම්බලමක ඉඳන් ලස්සනට කවි කියනවා. රජතුමාට මේ කටහඬ හොදට හුරුයි. රජතුමා රාජපුරුෂයෝ ඇරියා කවුද මේ කවි කියන්නේ කියලා බලන්න කියලා. රාජපුරුෂයෝ මේ කුමාරයා එක්කගෙන ආවා. ඒතුම රජතුමා එතකොට තමයි දන්නේ තමන්ගේ පුත් කුමාරයාගේ ඇස් දෙක අන්ධ කරලා කියලා. රජතුමා හොයලා බැලුවා රාජ දේවියගේ අනක් වැරදි විදිහට රජතුමාගේ අනක් අරගෙන ගිහිල්ලා මේ ඇස් දෙක අන්ධ කරලා තියෙන්නේ. රජතුමා ගොඩාක් දුකටපත් වුණා. ඒ කාලේ රහතන් වහන්සේලා වැඩ හිටියා. රහතන් වහන්සේලා ළඟට ගිහින් කිව්වා මේ රාජ කුමාරයාව සූපත් කරගන්නේ කොහොමද කියලා විසඳුමක් දෙන්න කියලා. බලන්න යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ශ්‍රවණය කරද්දී ඇස් අගට කඳුළු බිඳක් එනවා නම් ඒ කඳුළු
දිව්‍ය ඖෂධයක් බවට පත් වෙනවා. රහතන් වහන්සේ වදාලා මහරජාණනි අද රාත්‍රියේ එළි වෙන තෙක් තුන්යන් රාත්‍රියක් මුළුල්ලේ මම බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ කියනවා. මේ බුදුගුණ කියද්දී මේ ධර්මයේ අහන්ට ඇවිල්ලා ඉන්න මිනිස්සු ගේ ඇස් වලින් කඳුළු වැටෙනවා. ඔබ ඒ වැටෙන කඳුළු එකතු කරන්න කිව්වා. ඒ වැටෙන කඳුළු එකතු කරලා කුමාරයාගේ ඇස් හොදන්න කිව්වා. රජතුමා රාජපුරුෂය යොදවලා රහතන් වහන්සේ තුන්යම් රාත්‍රියක් බුදුගුණ කියද්දී ඒ කඳුළු වැටෙන කඳුළු එකතු කරා. ඒ වැටෙන කඳුළු එකතු කරලා කුමාරයාගේ ඇස් හේදුවා. ආශ්චර්යයක් පින්වත්නි, ඒ අන්ධ ඇස් දෙක නැවත පිරීම ලැබුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ ශ්‍රවණය කරපු මිනිස්සුන්ගේ ඇස් වලින් වැටුණු කඳුළු. ඒසා මහානුභාව සම්පන්නකමක් බුදුරජාණන් වහන්සේගේ ගුණ ශ්‍රවණය කරද්දී මේ හිතට දැනෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නමක් ගැන අහන්න ලැබුණා. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා රජගහනුවර. එතකොට අතකෝ පංචසිකෝ ගන්ධබ්බ පුත්තෝ අභික්කන්තාය රත්තියා, ගාන්ධර්ව පුත්‍රයෙක් වන පංචසික ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා මධ්‍යම රාත්‍රියේ මනස්කාන්ත පැහැකින් යුක්තව මුළු ගිජුකුළු පවුම් වබුලවාගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා. භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණලා උන්වහන්සේට වන්දනා කරලා පංචසික දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට මේ විදියට කියනවා. යංකෝ මේ බන්තේ දේවානං තාවතින්සානං සම්මුඛා. ස්වාමිනී, මා විසින් තවතිසා දෙවියන් ඉදිරියේ යමක් අසන ලද්දේය. මෙයා බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමිනී, මම තවතිසා දෙවියන් අතරදී මේ සුධර්මා දිව්‍ය සභාවේදී යම් කාරණාවක් මේ අහන්න ලැබුණා, මම මේක කියන්නද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා පංචසික ඔබ යමක් ඇහුවා නම් ඒක කියන්න කිව්වා. පංචසික කියනවා, ස්වාමීනි, පෙර දවසක බොහෝ පෙර දවසක, ඒ කියන්නේ වස් පවර්ණයේ ඇති 15ක පොහොය දවසක පුන්සඳ ඇති රාත්‍රියේ සියලු තවතිසාවැසි දෙවිවරු සුධර්මා දිව්‍ය සභාවට එක් වුණා කියනවා. එක් වෙලා කතා වුණා කියනවා, ස්වාමිනී, යම් කලක මුළු මහත් තවතිසාවේ දෙව් පිරිසද සුධර්මා දිව්‍ය සභාවේ එක් රැස් වූවා උද මහත් වූ දිව්‍ය පිරිසද හාත්පසින්ම රැස් වෙලා හිටියා කියනවා. සතරවරම් දෙව් මහ රජදරුවෝ සිව් දිසාවෙම වුණා කියනවා. මේ සුධර්මා දිව්‍ය සභාවේ මහත් වූ දිව්‍ය පිරිසත් සතරවරම් දෙවිවරු රැස් වෙලා හිටියා කියනවා. මේ අසුන්ගෙන හිටපු දෙවිවරු මේ ගැන කතා වුණා කියනවා. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ බඹසර හැසිර ළඟදී තවතිසාවේ උපන් යම් මේ දෙවිවරු වෙද්ද ඔහු අන්‍ය දෙවිවරුන්ට වඩා පැහැයෙන්ද යසසින්ද බබලත් බුද්ධ ශාසනය කෙරෙහි සිත පහන්න මියදුනාට පස්සේ තවතිසාවේ උපන්නට පස්සේ අනිත් සියලු දෙවිවරු අභිභවා දිව්‍ය පැහැයෙනුත් දිව්‍ය යසසිනුත් වැඩි කියනවා. බවත්නි, ඒකාන්තිම දිව්‍ය කායෝ පිරී යති, අසිර කායෝ පිරී යති. බවත්නි, දැන් ඒකාන්තිම මේ දිව්‍ය ලෝකේ දෙවියන්ගෙන් පිරෙනවා නෙවෙයි. හායන්ති අසුර කාය, අසුරයෝ අසුර කායන් පිරිහි යනවා නෝයි කියලා දෙවිවරු කතා වුණා කියනවා. ඉතින් ස්වාමිනේ ඊට පස්සේ මේ ශාක්‍ය දෙවිඳු තවුසා දෙවියන්ගේ ප්‍රසාදය දැනගෙන මෙන්න මේ ගාථාවල් කිව්වා කියනවා. මෝදන්ති වතබෝ දේවා තාවතින්සා සහින්දකා තථාගතං නමස්සන්තා සද්ධම්මච සුධම්මතා. බවත්නි, ඒකාන්තයේ මේ ඉන්ද්‍ර ද්‍රේව රජු ප්‍රමුඛ තවුසා වැසි දෙවියෝ තථාගතයන් වහන්සේට තථාගත ධර්මයේ ඇති උතුම් පිරිසන්නට නමස්කාර කරනවා කියනවා. තවුසා වැසි දෙවියෝ බුදුරජාණන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයටත් නමස්කාර කරමින් කියනවා ඉන්නේ. මේ දෙවිවරු අතර කතාවක් ඇති වුණා කියනවා. සුගතයන් වහන්සේගේ ශාසනයේ බඹසර හැසිරිලා ඒ ජීවිතය වලින් චුත වෙලා දෙවියන් අතර උපදින මේ අලුත් දෙවිවරු පැහැයෙනුත් යසසිනුත් අනිත් දෙවිවරුන් අභිභවා ඉන්නවා කියනවා. මේ වෙලාවේ දෙවිවරුන්ට හරි සතුටුයි. දෙවිවරු කියනවා,
මේක දැකලා ඉන්ද්‍ර දේවරාජ ප්‍රමුඛ තවතිසාවේ දේවරු තථාගතයන් වහන්සේට තථාගත ධර්මයේ තිබුණු උතුම් පිළිසරණටත් নমස්කාර කරමින් සතුටු වෙති. තේන සුදං බන්තේ දේවා තාවතින්සා ස්වාමිනී කරුණින් තවතිසාවැසි දෙවිවරු බොහෝ සෙයින් සොම්නස්ස සතුටින් ප්‍රමුදිතව ප්‍රීති සොම්නසින් හටගත්තා වූ වෙති. බවත්නි ඒකාන්තීම දෙව් පිරිස පිරෙනවානි. බුදුරජාණන් වහන්සේගේ ගුණ අහලා සිත් පහන් කරගෙන මියදෙන බොහෝ පිරිස දෙවියන් අතර උපදිනවා. හැබැයි මේ දෙවිවරු අනිත් දෙවිවරුන්ට වඩා දිව්‍ය යසසිනුත් පැහැිනුත් ඉදිරියෙන් ඉන්නවා කියනවා. ඉතින් මේ වෙලාවේ සක්දේවදු කියනවා හරි එහෙනම් දෙවිවරුනි මං ඔබට බුදුරජාණන් වහන්සේ ගැන ගුණ 8ක් කියන්නම් කිව්වා. මේ වෙලාවේ සක්දේවදු මින් පෙර නොඇසූ ගුණ 8ක් දෙවිවරුන් ඉදිරියේ කියා හිටියා. මේ දෙවිවරු මේ කාරණාවල් ශ්‍රවණය කරාට පස්සේ බොහෝ සතුටු වුණා. කියනවා අහෝ වත මාරිසා චත්තාරෝ සම්මා සම්බුද්ධා. අහෝ නිදුකාණෙනි ඒකාන්තින්ම සම්මා සම්බුදුවරු 4 නමක් ලෝකේ පහළ වෙනවා නම් කොච්චර හොඳද කියලා හැවුවා. අපගේ භාග්‍යතුන් වහන්සේ සෙයින්ම එයිනම් ධර්මයක් දේශනා කරන සේක් නම් එය බොහෝ ජනයාට හිතසුව පිණිස බොහෝ ජනයාට යහපත පිණිස ලෝකයට අනුකම්පා පිණිස හේතු වෙනවා. දෙවරු දැන් සක්දේවදු මේ විදිහට ගුණ 8ක් ප්‍රකාශ කරාට පස්සේ දෙවරු කියනවා අහෝ එක බුදුරජාණන් වහන්සේ නමක් ඉඳලා මෙච්චර යහපතක් නම් බුදුරජාණන් වහන්සේලා 4 නමක් පහළ වෙනවනම් මොන තරම් යහපතක්ද කියලා. ආයි දෙවිවරු කියනවා බුදුරජාණන් වහන්සේලා 4 නමක් ඕනන්නේ නැහැ. 3 නමක් ඉන්නවනම් මේ දෙව් මිනිස් ලෝකයට මොන තරම් යහපතක්ද කියලා. බුදුරජාණන් වහන්සේලා 3 නමක් ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේලා දෙනමක් වැඩ ඉන්නවනම් මේ දෙව් මිනිස් ලෝකයට කොයි තරම් යහපතක්ද කියලා. දෙවිවරු කියනවා නෑ බුදුරජාණන් වහන්සේලා දෙනමක් නිදුකාණෙනි සම්බුදුවරුන් 3 නමක් සිටිත්වා අහෝ නිදුකාණෙනි ඒකාන්තින්ම සම්මා සම්බුදුරු දෙනමක් ලෝකයේ පහළ වන සේක් නම් අපගේ භාග්‍යතුන් වහන්සේ සෙයින්ම ධර්මය දේශනා කරන සේක් නම් බොහෝ ජනයාට හිත පිණිස බොහෝ ජනයාට සුව පිණිස ලෝට අනුකම්පා පිණිස දෙව් මිනිසුන්ගේ යහපත පිණිස හිතසුව පිණිස ඒක හේතු වෙනවා කියනවා. එතකොට සක්දේවදු කියනවා නිදුක්වරණී එක් ලෝක ධාතුවක අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දෙනමක් පෙරපසු නොවි පහළ වෙනසේක. එකම ලෝක ධාතුවක බුදුරජාණන් වහන්සේලා දෙනමක් එක සැරේ පහළ වෙන්නේ කියනවා. මේ කාරණාවේදී දෙවරු කියනවා අහෝ නිදුක්කරණී ඒකාන්තී මේ භාග්‍යතුන් වහන්සේ අසනීපයක් නැතුව නිරෝගව চিරාත් කාලයක් වැඩ සිටින සේක් නම් ඒක බොහෝ ජනයාට යහපත පිණිස පවතී. දෙවරු මේ වෙලාවේ දෙවරු කියා හිටියේ එකම ලෝක ධාතුවක අනේ බුදුරජාණන් වහන්සේලා දෙනමක් පහළ වෙනවනම් මේ ලෝකයට කොයි තරම් යහපතක්ද කියලා. එතකොට සක්දේවදු කියනවා දෙවරුනි එකම ලෝක ධාතුවක එක විට බුදුරජාණන් වහන්සේලා දෙනමක් කවදාවත් පහළ වෙන්නේ මේ කාරණාවේදී මිලිඳු රජතුමා නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඔබ වහන්සේලා කියනවා සියලු බුදුරයන් වහන්සේලාගේ ධර්මය එකයි. ඉතින් එහෙම කියන එකේ ධර්මයක් නම් කියන්නේ ශික්ෂාවදත් එකක්ම නම් අනුශාසනාවද එකක්ම නම් එකම බුදුරයන් වහන්සේ නමකගේ පහළවීමෙන් මේ තරම් මේ ලෝක ධාතුවට මේසා විශාල යහපතක් වෙනවනම් බුදුරජාණන් වහන්සේලා දෙනමක් පහළ වුණා නම් මොනතරම් යහපතක් සිද්ධ වෙයිද කියලා අහනවා. එතකොට මේ නාගසේන මහරහතන් වහන්සේ මිලිඳු රජතුමාගෙන් අහනවා මහරජාණෙනි මේ දසදහසක් ලෝක ධාතුවට උසුලා දරාගෙන සිටිය හැක්කේ එක බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ කඳ පමණයි කියනවා. බුදුරජාණන් වහන්සේලා දෙනමකගේ ගුණ එක ලෝක ධාතුවකට දරන්න බෑ කියනවා. එක බුදු කෙනෙකුගේ ගුණ කඳ පමණයි කියනවා මේ ලෝක ධාතුවට දරන්න පුළුවන්. තවත් බුදුවරයෙක් පහළ වුණොත් මේ දසදහසක් ලෝක ධාතුවට ඒක දරා ගන්න බැරි වෙනවා කියනවා. මේ ලෝක ධාතුව කම්පා වෙනවා කියනවා. ලෝක ධාතුව සැලෙනවා කියනවා.
වේගයෙන් සැලෙනවා කියනවා බුදුරජාණන් වහන්සේලා දෙනමකගේ ගුණකන්ද දරන්න බැරි නිසා. උපමාවක් කියනවා. නාගසේන මහරහතන් වහන්සේ වදාලා මහරජාණෙනි එක පුරුෂයෙක් එක මිනිසෙක් දරාගෙන ඉන්න පුළුවන් නැවක මේ මිනිසෙක් නැගලා ඉන්නවා. එක මිනිසෙක් පමණක් දරන්න පුළුවන් නැවට ඒ මිනිසයාගේ ප්‍රමාණයටම උසට මහතට බරට සරිලන තවත් මිනිසෙක් අර නැවට නැග්ගොත් මොකද වෙන්නේ කියලා අහනවා. එතකොට මොකද වෙන්නේ? අර නැව එක්ක පෙරලෙනවා කියනවා. එක්ක ඒ නැවට දරා ගන්න බැරුව එහෙට මෙහෙට ඔක වෙනින්න ගන්නවා කියනවා. ආන් ඒ වගේ කියනවා. කුමක්ද? එකම ලෝක ධාතුවක බුදුරජාණන් වහන්සේලා දෙනමක් එක විට පහළ වුණොත් මේ ලෝක ධාතුවට දරන්න බෑ කියනවා. ඒ වගේම නාගසේන මහරහතන් වහන්සේ තව උපමාවක් දේශනා කරනවා. මහරජාණනි හොඳට බඩ පිරෙන්න මේ උග්‍ර ළඟට වෙනකම් බත් කාපු මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සේ කෑමෙන් සෑහීමකට පත් වෙලා ඉන්නේ. එහෙම සෑහීමකට පත් වෙලා ඉන්න මිනිස්සෙක්ට ඒ වෙලාවෙම ආපහු ඒ කාපු ප්‍රමාණයටම බත් ටිකක් කන්න දුන්නොත් මොකද වෙන්නේ කියලා ඇහුවා. ස්වාමීනි මේ මිනිසයා එක්කෝ ඒ වෙලේම මරණයටපත් වෙයි කිව්වා. ආන් ඒ වගේ කිව්වා. එකම ලෝක ධාතුවක බුදුරජාන් වහන්සේලා දෙනමක් එක විට පහළ වුණොත් ඒ ලෝක ධාතුවට දරන්න බෑ කිව්වා. ඒ ලෝක ධාතුව කම්පා වෙනවා. සැලිලා යනවා කිව්වා. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා දෙනමක් එක විට එක ලෝක ධාතුවක පහළ වෙන්නේ කියනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේලාගේ බුදු ගුණ යම් කෙනෙක් සිහි කරයිද දවසක් මහානාම ශාක්‍යයා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා කියනවා ස්වාමීනි මේ කියන්න ඔබට උත්සාහ කරන්නේ මේ බුදු ගුණ සිහිපත් කිරීමේ තියෙන බුද්ධානුස්සතිය වැඩිීමේ තියෙන අනුසස්. මහානාම ශාක්‍ය බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආපු වෙලාවක කියනවා ස්වාමීනි අපි බුදුරජාණන් වහන්සේව මුණ ගැහිලා මනෝභාවනීය භික්ෂුන් වහන්සේලා මුණ ගැහිලා මේ ආරාම වලින් පිට වෙලා යනවා. අනේ ස්වාමීනි මේ පාරවල් වලට ගියාට පස්සේ වේගින් යන ඇත් වාහන හම්බෙනවා. වේගින් යන අශ්ව රථ හම්බෙනවා. කලබලේ යන මිනිස්සු මුණ ගැහෙනවා. අනේ ස්වාමීනි ওই වෙලාවේ අපි හැප්පිලා මලොත් එහෙම අපිට ඒ වෙලාවට බුදුරජාණන් ওই කලබලasi බුදුරජාණන් වහන්සේ සිහි වෙන්නේ නැහැ කියනවා. අනේ ස්වාමීනි ඒ වෙලාවට අපි කලුරිය කළොත් එහෙම අපේ මරණය යහපත් මරණයක් වෙයිද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහානාම එහෙම කියන්න එපා කියනවා. ඔබ බොහෝ කාලයක් බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ඉන්නේ. ඔබ බොහෝ කාලයක් ධර්මයේ සරණ ගිහිල්ලා ඉන්නේ. ඔබ බොහෝ කාලයක් සංඝයා සරණ ගිහින් ඉන්නේ. ඒ නිසා මහානාම ඔය ශරීරේ නම් ගිජ්ජේයවා කාදන්ති ගිජලුහිනියෝ කාලා දාලයයි සුනකේහිවා කාදන්ති බලු හිවනෙල්ලු කාලා දාලා යන්න පුළුවන් කියනවා. නමුත් වඩන ලද සිත උද්දංගාමිනී හෝති. බුද්ධානුස්සතිය වැඩි ඔය හිත බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝයා කෙරෙහි සිත පහදවාගෙන නම් කවුරු හරි ඉන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝයා බොහෝ කල සරණ ගිහින් යමෙක් ඉන්නවද? ඒ කිනාගේ මරණය ඒ කිනාගේ මරණින් පසු ඒ කිනාගේ වැඩුණු සිත උද්දංගාමිනී හෝති. උදුගම් බලා යනවා කියනවා. මේ කාරණාවේදී අපිට ලස්සන කාරණා වගේක් මුණ ගැහුණා. මේ නිත්‍යපකරණය කියන පොත් වහන්සේගේ සඳහන් වෙනවා මේ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගැනීම නිසා ඒකල වාසය කළ මිනිසුන්ට මොන තරම් යහපතක් සිද්ධ වුණාද කියලා. ඒ නිසා යම් කෙනෙක් සිත පහදවා ගන්නට කැමති නම් බුදුරජාණන් වහන්සේ ගැන එයා නැවත නැවත මේ බුදුගුණ සිහිපත් කළ යුතුයි. නැවත නැවත මේ බුදුගුණ එපමණකින්ම මිසක් වෙන කිසිම සරණක් වෙන කිසිම පිහිටක් අපිට නැහැ. ඒ නිසා යමෙක් සුගති රැකවරණේ සලසා ගන්නට කැමති නම් එසේත් නැත්නම් මේ ජරා මරණ දුකින් නිදහස් වෙන්න කැමති නම් ඒක නා බුදුරජාණන් වහන්සේ ගැනමයි සිහි කළ යුත්තේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නිත්‍යපකරණේ පොත් වහන්සේගේ සඳහන් වෙනවා මෙසේ බුදුරජාණන් වහන්සේලා
සිතාගත නොහැකි ගුණ ඇතිසේක. බුදුරජාන් විසින් වදාළ ලද ධර්මය සිතාගත නොහැකි ගුණේ යුත්තාහ. සිතාගත නොහැකි ගුණස්කන්ධයෙන් හෙබි බුද්ධාදී උතුමන් කෙරෙහි සිත පහදවාගෙන සිටින්නවුන්ට සිතාගත නොහැකි තරම් සැප විපාක ලැබෙනවා කියනවා. කියනවා පසන්න චිත්තං ඤත්වාන ඒකංච ඉදං පුද්ගලං. මෙහි ඇතම් පුද්ගලයෙකු ඊතා පහන් සිතින් යුතුව සිටිනා බව දැනගත් බුදුරජාන් වහන්සේ ඒතමත්තං ව්‍යාකාශී බුද්ධෝ භික්ඛූන සන්තිකේ. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට මෙන්න මෙහෙම වදාලා. කොහොමද? ඉමම්මි ඡායං සමේ කාලං කෛරාත පුද්ගලෝ. යම් කිසි පුද්ගලයෙක් මේ මරණයට පත් වෙන අවස්ථාවේදී මේ විදිහට බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගෙන නම් ඉන්නේ. කියනවා කාලං කෛරාත පුද්ගලෝ සුගතින් uppajjeya චිත්තම් හිස්ස පසාදිතා. ඒ පහන් සිතින් මැරෙන ඔහු සුගතිය උපදිනවා කියනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන පැහැදුණු සිතින් වාසය කරන කෙනාට ඔහුගේ සිත ඊටා පහන්ව ඇති නිසා සිත පහන් වීම හේතුවෙන්ම සත්වය සුගතිය යති. යතාබතන් නික්කිපෙය්‍ය ඒව මේවන් තථාවිදෝ. කිසින් ගෙනා බරක් බිම තබන්නේ යම්සේද ඒ අවිරින්ම ඒ බඳුම ඒ ප්‍රඥාව පුද්ගලයා කය මිදී යාමින් පසු සුගතිය උපදිනවා කියන. යම් කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ ගැන මරණාසන්න මොහොත දක්වාම බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරගන්න පුළුවන් නම් ඒ තරම් සැපයක් ඒ තරම් යහපතක් ඒ පුද්ගලයාට නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ එකයි වදාළේ මේ දුර්ලභව ලද මනුෂ්‍ය ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගන්නට පුළුවන් නම් අපිට ඒක මහ විශාල ලාභයක් මේ ජීවිතේ. බුදුරජාණන් වහන්සේ වදාළේ සිත පහදවා ගැනීම කියන කාරණය ප්‍රඥාවන්ත මිනිසෙක් විසින්ම කරන දෙයක්. ප්‍රඥාව නැති මිනිසයාට සිත පහදවා ගැනීම කියන කාරණේ කරන්න බෑ. ඒ නිසා ඔබට මේ කාලේ පුරාට මේ තුනුරුවන ලෝකේ පහළ වෙච්ච මේ මාසේ බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය ලෝකයට පහළ වුණු මේ මාසේ ඇසළ මාසේ මේ කාලය පුරාවටම ඔබට මේ බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ ශ්‍රවණය කරන්නට ලැබෙනවා. ඒ නිසා ඔබ මේ ධර්මයේ නැවත නැවත නිතර සිහිපත් කරන්න, නිතර ශ්‍රවණය කරන්න. මේ ශ්‍රවණය කිරීම ඔබට යහපතක් මිසක් අයහපතක් නම් වෙන්නේ නැහැ පින්වත්නි. ඒ නිසා බුදුරජාණන් වහන්සේලාගේ ජීවිතවල තියෙන අසිරිය, බුදුරජාණන් වහන්සේලාගේ ගුණ කඳ අපි නැවත නැවත ශ්‍රවණය කිරීමෙන් අපිට යහපතක්මයි සිද්ධ වෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ පින්වත්නි බොහෝ අහිංසක මිනිස්සු බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන අදටත් දෙවියන් අතර ඉන්නවා. ඒ නිසා පින්වත්නි මේ බුදු ගුණ කියනවා කියන කාරණා මේ වගේ පුංචි හෝරාවක් වගේ කාලයකදී ඔබට මේ බුදු ගුණ කියලා අවසන් කරන්න අපිට බෑ. අතීතයේ අනුරාධපුර යුගයේ මම ඒකට ලස්සන උදාහරණයක් කියන්නම්. අතීතයේ මේ අනුරාධපුර යුගයේ කළුදිය පුකුණේ වැඩ හිටපු කලි බුද්ධ රත්ත කියන මහරහතන් වහන්සේ තුන්යන් රාත්‍රියක් මුළුල්ලේම බුදුරජාණන් වහන්සේගේ ගුණ කීවා. ඒ ධර්මයේ අහන්න ඒ කාලේ සද්ධාතිස්ස රජතුමාගේ යුගයේ සද්ධාතිස්ස රජතුමාත් ඇවිල්ලා හිටියා. සද්ධාතිස්ස රජතුමා එළි වුණාට පස්සේ කලු බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි එළි වෙනකන් ධර්මය අහලා මගේ කොන්දත් රිදෙනවා කියනවා. රජතුමා හිටගෙනම බණ අහලා මහරජා ඉන්න තැනක් තිබුණද කියලා අහනවා. ස්වාමීනි ඉන්න තැනක් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා මම ඈතට වෙලා හිටගෙනම මේ ධර්මය ඇහුවා කියනවා. රජතුමා අහනවා ස්වාමීනි ඔය ඔබ වහන්සේ කියූ මේ බුදු ගුණ කොච්චරක්ද කියලා ඇහුවා. කොච්චරද බුදුරජාණන් වහන්සේ ගැන කියූ බුදු ගුණ කියලා ඇහුවා. රහතන් වහන්සේ දේශනා කරනවා මහරජාණනි මම ඔබට උපමාවක් කියන්නම් කිව්වා. මොකද්ද? ගලන ගඟකට ඉන්දිකටු තුඩක් ඇල්ලුවොත් ඒ ඉන්දිකටු තුඩේ රැඳෙන යම් වතුර බිඳුවක් ඇද්ද? මා කියූ බුදු ගුණ අර ඉන්දිකටු තුඩේ තිබුණු
වතුර බින්දුව වගේ කිව්වා. නොකියූ බුදුගුණ අර ගලන ගඟේ ජලය වගේ කිව්වා. තව උපමාවක් කියන්නම් මහරජ. යමෙක් මහා සාගරයට ගිහිල්ලා දිය දෝතක් අතට ගත්තොත් අතේ තියෙන වතුර ප්‍රමාණයද වැඩි මහා සාගරයේ තියෙන වතුරද වැඩි කියලා ඇහුවා. ස්වාමිනී මහා සාගරයේ ජලය වැඩි. මහරජාණනි මා කියූ බුදු ගුණත් දෝතේ රැඳුණු ජල ප්‍රමාණය වගේ කිව්වා. නොකියූ බුදු ගුණ මහා සාගරයේ ජලය වගේ කිව්වා. ඒසා විශාල බුදු ගුණ කඳක් අප සරණ ගිය අපේ ශාස්ත්‍රඥ වහන්සේ තුල තිබුණා. නිසා මේ හෝරාවක් වගේ කාලය ඇතුළත පින්වත්නි අපිට කියන්න හැකි බුදුගුණ මෙපමණයි කියලා අපිට ප්‍රමාණ කරන්න බෑ. පුංචි කාල සීමාවක් ඇතුළත බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ කියනවා කියන එක අපි ඔබට මේ බුදුගුණ කියන්න පොතපත පරිශීලනය කරද්දී මට දැනුනේ මේ අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේට මේසා ගුණ කදම්බයක් තියෙනවද කියලා මට හිතා ගන්න බැරුණා. එළාම මට එකපාරට විතර මේ බුදුගුණ ටික ඔක්කොම මට මේ අහිංසක ලෝකයා වෙනුවෙන් කියන්න නැත්තම් මේ බුදුගුණ ඔක්කොම මගේ හිතේ කොහොමද මම දරාගන්නේ කියලා හිතුණා. ඒ සැනින් මගේ හිතට ආපු එක අදහසක් තමයි මේ බුද්ධානුස්සතිය සිහි වෙනවා. මගේ මේ පුංචි සිතට බුදුරජාණන් වහන්සේගේ මේ ගුණ කඳ අනන්තයි අප්‍රමාණයි. මේ පුංචි හිතට බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණකන්ත දරා ගන්නට බෑ. ඒ අනන්ත බුදු ගුණයෙන් හිබි අපගේ බුදුරජාණන් වහන්සේගේ ඒ සම්බුදු ගුණ බල මහිමෙන් ඔබ සියලු දෙනාට සියලු යහපත සැලසේවා. සාදු සාදු සාදු. ඉතින් ඔබට අද මේ සූවිසි මහා ගුණ පිළිබඳව මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට දායකත්වයේ දන් ලබන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි පින්වත් දිමුත් නවරත්න මහත්මයා සහ ඉශානි නවරත්න මහත්මිය විසින් මේ පින්වතුන්ගේ අදහස තමන් නමින් මිය පරලොව ගිය WM නවරත්න පියාණන්ට සූරිසේන සමරජීව පියාණන්ට පරලොව වශයෙන් පින්පෙත් අනුමෝදන් කරන්නට ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට පින්පෙත් අනුමෝදන් කරන්නට ඒ වගේම සුජීවත්ව සිටින තුෂීරා නවරත්න මෑණියන්ට ඉන්ද්‍රා සමරජීව මෑණියන්ට සහ දමයන්ති පීරිස් මෑණියන්ට සහෝදර සහෝදරියන්ට පවුල්වල සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා කියන අදහසිනුත් ඒ වගේම මේ කොරෝනා වසංගතයේ හේතුවෙන් රෝගාතුරව සිටින ලක්වැසි ලෝවැසි සියලු දෙනාට නිදුක් නිරෝගී සුව සම්පත් සැලසේවා කියන අදහසින් යුක්තව තමයි අද මේ ධර්ම දානමේ පින සිද්ධ කරගන්නේ. ඒ නිසා අප බුදුගුණ කීමෙන් රැස් කළ මේ සියලු පින් කැමති දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සකල වාසී පින් කැමති සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය ආශිර්වාදයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආරක්ෂාව රැකවරණ අපුපකාර අප සියලු දිනාට නොඅඩුව සලසත්වා. දෙවියෝ දමා මහ නිවනින් සැනසෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අපිට බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගන්නට ධර්මයේ කියා දුන් මේ උතුම් ධර්මයේ ලෝකයට දායාද කළ දුන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. ගුරු දේවතුන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ සම්පත් ලබත්වා. සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ රැස් කළ පින හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් දිමුත් නවරත්න මහත්මයා නමිනුත් ඉශානි නවරත්න මහත්මිය නමිනුත් මියන්ට එදුණු WM නවරත්න පියාණන්ට සූරිසේන සමරජීව පියාණන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම විශේෂයෙන්ම ඒ අයගේ පරලෝ ජීවිත මේ පුණ්‍යානුභාව බලයෙන් සැපයෙන් සැපයටපත් වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ පින සුජීවත්ව සිටින තුෂීරා නවරත්න මෑණියන්ට ඉන්ද්‍රා සමරජීව මෑණියන්ට සහ දමයන්ති පීරිස් මෑණියන්ට ඒ වගේම සහෝදරයන්ට
සහෝදරයන්ට පවුල්වල සියලු දෙනාට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාගේම මෙලොව ජීවිත යහපත් වේවා. උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ පින හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ මේ උදාර පුණ්‍ය ධර්මයන් දැනට කොරෝනා වසංගතයේ හේතුවෙන් රෝගාතුරව සිටින ලක්වාසී ලෝවාසී සියලු දෙනාට මේ පින අයිති වේවා. ඒ පින්වත් හැම දෙනාටම ඉක්මන් නිදුක් නිරෝගී සුව සම්පත් චිරජීවනයේ සැලසේවා. සාදු සාදු සාදු. ඒ වගේම දායකත්වයේ දරූ පින්වත් හැම දෙනාගේම පවුල් ඥාතිත මිත්‍රාදී සියලු දෙනාට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයින්ට සමාජිකාවන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාට මේ උතුම් පුණ්‍යානුභාව බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත් සැලසේවා. සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට රැස් කළ පින එකසේම උපකාර වේවා. සාදු සාදු සාදු. ඔබ දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.